මම පුංචි මතක් කිරීමක් කරනවා මුලින් ඉඳලා අපි පළවෙනි දවසේම ඉගෙන ගතිපු දේවලුත් මතක් කරගන්න නේ පරිගණකයක් අපිට මිලදී ගන්න ගියහම පුද්ගලයා විවිධ පුද්ගලයන් විවිධ පරිගණක වැඩසටහන් අවශ්‍යතාවය මත භාවිතා කරනවා ඒක නිසා ඒ පරිගණකය භාවිතා කරන කෙනාට පරිශීලකය කිව්ව නේද ඉතින් එතකොට මේ පරිශීලකයාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට තමයි පරිගණකයක් මිලදී ගන්න අපි ඒ වගේම පරිශීලකයෝ කියන්නේ පරිගණකයේ භාවිතා කරනවා විවිධ කාර්යයන් සඳහා ඒ කරන කාර්ය අනුව පරිශීලකයන් වර්ග කිහිපයකට අපි බෙදනවා. එහෙම නැත්නම් විවිධ නම් වලින් හඳුන්වනවා. ඊළඟට පුද්ගලයන් විසින් විවිධ කාර්යයන් ඉටු කරනවා. ඉතින් අපි පරිගණකයේ භාවිතා කරන පුද්ගලයන්ට පරිශීලකයෝ කියවනේ. ඉතින් පරිශීලකයෝ විසින් සිදු කරන ක්‍රියාවන් නැත්නම් කාර්යයන් සඳහා උදාහරණ කිහිපයක් මෙතන අපිට දීලා තියෙනවා. පරිගණක ක්‍රීඩා කරන එක නේද? ඒ වගේ මෙතන උදාහරණ කිහිපයක් තියෙනවා. ඊළඟට අපි ඉගෙන ගත්තා මේ පරිගණකය. යම්කිසි ස්ථානයක තියලා පාවිච්චි කරන පරිගණක තියෙනවා. ඒ වගේම ජංගමව භාවිතා කරන පරිගණකක් තියෙනවා. ඔන්න ඕක පදනම් කරගෙන ජංගමව භාවිතා කරන පරිගණක සහ නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක කියලා අපි පරිගණක වර්ගීකරණයක් කරා. නිශ්චිත ස්ථානයක තියලා පාවිච්චි කරනවා කියලා කියන්නේ පහසුවෙන් එහා මෙහා ගෙනියන්න බැරි. බොහෝ විට මේ සඳහා විදුලි බලය සපයන්නේ ප්‍රධාන විදුලි සැපයුමක් ඔස්සේ. ඉතින් ඒක නිසා අපිට මේව එහා මෙහා ගෙනියන්න බෑ. මතක ඇති උදාහරණ අපි සාමාන්‍ය ගෙදරවල පාවිච්චි කරන මේ අපි සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් කියලා කියන්නේ. ඊළඟට all in one computer සියල්ලම එකම එකක පරිගණක ඒ කියන්නේ සිස්ටම් යුනිට් එකට අදාළ කොටස් ටික තියෙන්නේ මොනිටර් එක ඇතුළෙමයි නේ. ඊළඟට වැඩහල් පරිගණක සහ සේවාදායක පරිගණක. ඊළඟට අපි ඉගෙන ගත්ත ජංගමව භාවිතා කරන පරිගණක. මේකේ තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ එහා මෙහා ගෙනියන්න පුළුවන් ආරෝපණය කරන්න පුළුවන් බැටරියකින් සමන්විත වෙනවා. කුළු පරිගණකේ, නෝට්බුක් පරිගණකේ, ටැබ්ලට් පරිගණකේ, ස්මාර්ට් ජංගම දුරකථනය. ඉතින් මේ වගේ විශේෂත්වය වෙන්නේ විදුලි බලය සපයන්නේ ආරෝපිත බැටරියකින්. පරිගණක වර්ග සඳහා මතක් කරගන්න මෙන්න මෙතන අපි මේස පරිගණක සියල්ලම එකක පරිගණක කුළු පරිගණක නෝට්බුක් ටැබ්ලට් සුහුරු දුරකථනය ඔයගොල්ලෝ මේ පරිගණක වර්ග සඳහා උදාහරණ ලියනකොට දුරකථනය කියලා ලියන්න එපා. මතක ඇතුව සුහුරු දුරකථනය සිංහලෙන් නැත්නම් ස්මාර්ට් ෆෝන් කියන වචනේම ලියන්න. ෆෝන් කියන වචනේ ඉංග්‍රීසියෙන් ලියනවා නම් ලියන්න එපා වැරදි. මොකද ෆෝන් වර්ග කීපයක් තියෙනවනේ නේ. නිකන් බටන්ස් තියෙන ඒවා විතරක් තියෙනවනේ. ඒක නිසා ස්මාර්ට් කියන වචනේ යූස් කරන්න ඕනේ. භාවිතා කරන්න ඕනේ. හරි. ඉතින් මෙතන තියෙනවා පරිගණක වර්ග. මේවා අපි බෙදන්න පුළුවන් අපිට කොටස් දෙකකට ජංගමව භාවිතා කරන ඒවා සහ නිශ්චිත ස්ථානයක තියලා භාවිතා කරන ඒවා කියලා. හරි. ඊළඟට මතක් කරගන්න මේ පරිගණකයේ පර්යන්ත උපාංග නේ පර්යන්ත උපාංගයක් කියලා කියන්නේ මොකක්ද කියලා අපෙන් අහුවොත් විභාගෙදී පර්යන්ත උපාංගයක් යනු කුමක්ද ඒ සඳහා උදාහරණ ලියන්න. එහෙම තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට පරිගණක මතකයි නේද? මේ පරිගණකයේ දත්ත හා උපදෙස් ඇතුළත් කිරීමට යොදා ගනු ලබන උපාංග නේ අපි ආදානුපාංග කියලානේ කියන්නේ. ආදානුපාංගයක් ලෙසද දත්ත හා වැඩසටහන් ස්ථිරව තැන්පත් කිරීමට යොදා ගන්නවට අපි කියනවා ආචේන උපාංග කියලා. ඒ වගේම තොරතුරු මේ දත්ත සකස් කරාට පස්සේ අපි දෙන්නේ තොරතුරුනේ ඒවා ප්‍රතිදානය කරන්න මේ ඒවා අපිට පරිගණක පද්ධතියෙන් එළියට දෙන්න අපි පාවිච්චි කරන උපාංග වලට අපි කියනවා ප්‍රතිදාන උපාංග. ඉතින් ආදාන උපාංගයි ආචේන උපාංගයි ප්‍රතිදාන උපාංග වලට මේ ඔක්කොම එකතු කරලා ගත්තාම අපි කියන්නේ මොනවද? පර්යන්ත උපාංග කියලා. එතකොට පර්යන්ත උපාංගයකට උදාහරණයක් කිව්වොත් අපිට ආදාන උපාංග කියන්නත් පුළුවන්, ප්‍රතිදාන උපාංග කියන්නත් පුළුවන්, ඒ වගේම ආචේන උපාංග කියන්නත් පුළුවන්. ඉතින් පර්යන්ත උපාංග වලට ඕන තරම් අපිට උදාහරණ කියන්න පුළුවන්. ඉතින් පරිගණකයට සම්බන්ධ වෙන පර්යන්ත උපාංග මෙතන බැලුවොත් රූපමය වශයෙන්වත් ගොඩක් අපිට දීලා තියෙනවා. මයික්‍රොෆෝන් එක කියන එක ආදාන උපාංගයක්. ප්‍රින්ටරේ මොකක්ද යා අයිති වෙන්නේ? ආදානද ප්‍රතිදානද ආචේනද? ප්‍රතිදාන. එතකොට සැනලි දාවකය නැත්නම් පෙන් ඩ්‍රයිව් එක ආචේන. ප්‍රකාශ තැටි
දෘඩ තැටිය හරි එහෙනම් හොඳට මතකයිනේ පහුගිය පාඩම් ඊළඟට මෙන්න මෙතන විශේෂ පොයින්ට් එකක් තියෙනවා මම හැමදාම මතක් කරනවා ආචයන ප්‍රතිදාන සහ ආදාන කියන කොටස් තුනකට ආදාන ප්‍රතිදාන සහ ආචයන මේ වර්ග වලින් ඔයගොල්ලන්ට වරදින්න පුළුවන් එක තමයි මෙන්න මෙතන ස්පර්ශක තිරය ආදානයක් බාර ගන්නවා වගේම එයා තිරය මගින් ප්‍රතිදානත් වෙනවා. ඒක නිසා ස්පර්ශක තිරය කියන එක ගත්තොත් ආදාන උපාංගයකටත් ප්‍රතිදාන උපාංගය කියන දෙකටම දෙන්න පුළුවන් උදාහරණ. හරි. ඊළඟට අපි කතා කරා පළවෙනි පාඩමේදී මේ පිරිවිතර කියන්නේ මොකක්ද කියලා නේද? පිරිවිතරක් කියලා කියන්නේ ප්‍රමාණාත්මක කිසි භාණ්ඩයක තියෙන ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක තොරතුරු. ඒක ගුණාත්මක වෙන්න පුළුවන් ප්‍රමාණ. ඒක අපි තේරුම් ගත්තේ මේ පොත් දෙකක් සංසන්දනය කළ අභ්‍යාස පොතක් සහ චිත්‍ර පොතක් දිග පළල පිටු ගණන පොලේ ඝනකම වර්ගය ඔය වගේ අපි එකිනෙකට වෙනස් ඒවා දෙකක් අධ්‍යයනය කළා. අපි පිරිවිතර කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඊළඟට අපි ප්‍රොසෙසර් එක ගැන කිව්වා. මිනිසාගේ මොළයට සමාන කරන්නේ කවුද? ප්‍රොසෙසර් එක නේ. පරිගණකයේ ප්‍රොසෙසර් එක තමයි. ඊළඟට මේ අපි ඉගෙන ගත්තා මේ ප්‍රොසෙසර් එකට සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් කියලා තමයි අපි කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය කියලා. මේ රූප දෙක මතක් ඇති ඔයගොල්ලන්ට මේ මව්පියුරට සම්බන්ධ වෙන පැත්ත තමයි පින්ස් තියෙන්නේ. අනිත් පැත්ත ඔය Intel 4 Gen කියලා ගහලා තියෙන්නේ. මේ පැත්ත තමයි උඩින් තියෙන පැත්ත. මව්පියුරට සම්බන්ධ වෙන්නේ නැති පැත්ත. හරි. ඊළඟට අපි මේ මධ්‍ය සැකසුම් ඒකකයේ ක්‍රියාවලිය තේරුම් ගත්තා. මේ ජූස් මේකර් භාවිතෙන්නේ වේගයෙන් වැඩ කරන ජූස් මේකරයකට වැඩිපුර පළතුරු බීම නැත්නම් ෆෘට් ජූස් ගොඩක් හදන්න පුළුවන්. ඒ වගේ වේගයෙන් වැඩ කරන සකසනයකට අපිට පුළුවන් වේගයෙන් දත්ත සකස් කරලා දෙන්න නේ. ඒ සකසනයේ හැකියාව කියන්නේ වැඩිපුර වැඩ කරනවා කියලා කියන්නේ data processing speed එක වැඩි. එහෙනම් දත්ත සැකසීමේ වේගය වැඩි. එහෙමනම් වැඩි සකසන වේගයක් සහිත එක තමයි වඩා වාසිදායක වෙන්නේ. ඊළඟට අපි ඉගෙන ගත්තා සකසනයේ මේ වේගය මනින්න ඒකක මොනවද කියලා. සකසනයේ වේගය මන්නේ මෙගාහර්ට්ස්, ගිගාහර්ට්ස් වගේ ඒකක පාවිච්චි කරනවා. ඒ වගේම මොකද්ද මේ පරිගණකයේ වේගය මනින්නේ කොහොමද? තත්පරයකට ක්‍රියාත්මක කරන උපදේශ සංඛ්‍යාව මගින් තමයි එයාගේ ස්පීඩ් එක මනින්නේ. තත්පරයක් තුළ කොතරම් උපදේශ ප්‍රමාණයක් නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් ප්‍රමාණයක් ප්‍රොසෙස් කරන්න පුළුවන්ද කියන එක මත තමයි තීරණය කරන්නේ. මෙතනදී මතක තියාගන්න මෙගාහර්ට්ස් සහ ගිගාහර්ට්ස් අතර සම්බන්ධය ඔක පටලැවෙනවා ඔයගොල්ලොන්ට මෙගාබයිට් සහ ගිගාබයිට් කිව්වම මෙගාබයිට් ගිගාබයිට් කියන්නේ දත්ත ගබඩා කිරීම. මෙතන කතා කරන්නේ මෙගාහර්ට්ස් වේගයක් ස්පීඩ් එකක් සම්බන්ධව. අන්න මෙගාහර්ට්ස් 1000ක් කියන්නේ ගිගාහර්ට්ස් එකයි. මෙගාබයිට් අතර සම්බන්ධය මතකද? මෙගාබයිට් සහ ගිගාබයිට් අතර මෙගාබයිට් 1024ක් තමයි ගිගාබයිට් එකක්. ඒ දත්ත ගබඩා කරන එකට දාලා. මෙතනදී මෙගාහර්ට්ස් නෙමෙයි. මේ වේගයක් සම්බන්ධ. ඒකෙදි ගන්න මතක තියාගන්න 1000යි නේ. මෙගාහර්ට්ස් 1000ක් තමයි ගිගාහර්ට්ස් එකක් වෙන්නේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඔක මෙගාබයිට් සහ ගිගාබයිට් අතරදී 1024ත් එක්ක ඕගොල්ලන්ට පටලැවෙන්න පුළුවන්. ඊළඟට අපි ඉගෙන ගත්තා සකසන නැත්නම් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් නැත්නම් ප්‍රොසෙසර් නිෂ්පාදනය කරන ආයතන ප්‍රධාන වශයෙන් Apple සමාගම, Intel සමාගම, AMD සමාගම ඉගෙන ගත්තා. ඒ වගේ මේගොල්ලෝ මේ පළවෙනිටම Apple සමාගම හදපු ප්‍රොසෙසර් එක රූපයක් තියෙනවා. ඊළඟට Intel සමාගම එකක්, ඊළඟට AMD සමාගම මෙතන අපි රූප තුනකුත් අපිට දීලා තියෙනවා. අච්චුපොද්දේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ සමාගම් විසින් හදන ප්‍රොසෙසර්. ඒගොල්ලොන්ගේ ගොඩක් වෙලාවට ලෝගෝ එකක් එහෙම නැත්නම් ලෝගෝ එක අනිවාර්යෙන් තියෙනවනේ. Apple එකේ, Intel එකේ, AMD එකේ ලෝගෝ එකකින් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ඉගෙන ගත්තා සකසන වර්ග. ඒ කියන්නේ එක සකසනයක් තුල CPU කීයක් තියෙනවද කියලා. ඉතින් ප්‍රොසෙසර් එක පිළිබඳව නැත්නම් සකසනය පිළිබඳව
වැඩි දුර අධ්‍යයනය කරන්න ගියහම තමයි මේ සකසනය තුල පවතින CPU ප්‍රමාණය ගැන කතා කරන්නේ. නැත්නම් බොහෝ වෙලාවට ඔයගොල්ලෝ එදිනෙදා ජීවිතේදී සකසනය කියන වචනෙටම අපි CPU එක නේ එහෙම කියලා කියනෝනේ. ඉතින් සමහර අය සිස්ටම් යුනිට් එකටත් කියනෝනේ CPU එක කියලා. නේද? ඉතින් එහෙම කියන අවස්ථා අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා ඒකට ඒක වැරදි. හරි. අපි එතකොට බලමු මෙතන අපි දැන් සකසනය පිළිබඳව වැඩිදුර ගැඹුරු අධ්‍යයනය කරන්න යන්නේ. එතකොට අපි බලමු සකසනයක් තුල CPU එකක් දෙකක් හෝ හතරක් පවතින්න පුළුවන්. ඒ කියන්නේ අපි මේවට කියන්නේ කෝස් කියලා. ඇත්තටම එක කෝ එකක් තියෙන ඒවා, දෙකක් තියෙන ඒවා, හතරක් තියෙන ඒවා විදිහට ওই විදිහට විකසනය කරගෙන යන්න පුළුවන්. සිංගල් කෝ, ඩුවල් කෝ සහ කෝඩ් කෝ කියලා දැන් අපි ඔකට කිව්වනේ. ඊට අපි ඉගෙන ගත්තා සිංගල් කෝ එකට උදාහරණ හතරක් ඉගෙන ගත්තා. නේ? Pentium 1 2 3 4 කියන. Intel සමාගම විසින් හදපු සිංගල් කෝ වර්ගයට අයත්. ඒ කියන්නේ ප්‍රොසෙසර් එක තුල එක කෝ එකයි එක CPU එකයි තියෙන්නේ. එයා මුලින්ම හැදුවේ Pentium 1 කියලා. ඒක දියුණු කළ 2 බවට පත් කරගත්ත වේගය වැඩි. ඒකත් තව ටිකක් දියුණු කරලා 3 බවට පත් කරා. ඒකත් තව ටිකක් දියුණු කරලා ඒ කෝ එක 4 බවට පත් කරා. ඒ එහෙම කරගෙන යනකොට ඒගොල්ලොන්ට මොකද්ද තේරුනේ? එක කෝ එකක් අරන් දියුණු කරගෙන යනවට වඩා මොකද්ද වාසිදායක ක්‍රමයක් ඒගොල්ලෝ හඳුනාගත්තා. මොකද්ද? මතකද? කෝස් කිහිපයක් පාවිච්චි කරන එක ලේසි කියන්නේ. නේද? එක කෝ එකක ස්පීඩ් එක වැඩි කරගෙන යනවා ඒකට වඩා වැඩියෙන් ඊටත් වඩා ලේසි ක්‍රමයක් තමයි ප්‍රොසෙසර් එක තුල කෝස් ප්‍රමාණය වැඩි කරලා මේක ස්පීඩ් එක ඒ කියන්නේ එතකොට කෝ එකේ ස්පීඩ් එකත් ඒගොල්ලෝ වැඩි කරගන්න බලනවා. ඒ අතර කෝස් ප්‍රමාණයත් වැඩි කරනවානේ. එතකොට ආකාර දෙකකින් ස්පීඩ් එක වැඩි කරගන්නවා. ඉතින් ඩුවල් කෝ කියන එකේදී වෙන්නේ යා කෝස් දෙකක් පාවිච්චි කරලා කරන. එතකොට එකම මොහොතක ඉන්ස්ට්‍රක්ෂන් දෙකක් එක්සිකියුට් කරන්න පුළුවන් නැත්නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් උපදෙස් දෙකක්. ඊළඟට කෝඩ් කෝ කියන සංකල්පයට මේගොල්ලෝ දැන් කරන්නේ ප්‍රොසෙසර් එක තුලක කෝස් ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ core 3 core i3 core i5 core i7 core i9 ඔය තව ඉස්සරහටත් ඒ වගේ ඒවා. ඉතින් එතකොට ඒගොල්ලෝ කරන්නේ කෝස් ප්‍රමාණය එන්න වැඩි කරනවා. එතකොට කෝස් ප්‍රමාණය වැඩි කිරීම තුළින් වැඩි වේගයක් ලබා ගන්න පුළුවන් නිසා. right. අපි ඊළඟට දුඩ තැටිය ගැන ඉගෙන ගත්තා. සරලවම අපිට මතකයි අපි කතා කරා මේ දුඩ තැටිය කියලා කියන්නේ ඉතින් අපිට කියන්න පුළුවන් මේ උදාහරණය හොඳයි. ඉතින් ඊට අමතරව අපිට කරනවා ෆයිල් කබඩ් එකක් වගේ කියලා. පොඩි ෆයිල් කබඩ් එකක දාන්න පුළුවන් පොඩි ෆයිල් ප්‍රමාණයක්. ලොකු ෆයිල් කබඩ් එකක ලොකු ප්‍රමාණයක් දාන්න පුළුවන්. ওই වගේ තමයි ඉතින් හાર્ඩ් ඩිස්ක් එක කියන්නේ පුංචි වුණොත් දාන්න පුළුවන් දත්ත ප්‍රමාණය පුංචි වෙනවා. විශාල වුණොත් ඒක දාන්න පුළුවන් දත්ත ප්‍රමාණය විශාල වෙනවා. ඒ වගේම හાર્ඩ් ඩිස්ක් එක කියන්නේ ස්ථීරව දත්ත මතකයේ ගබඩා කරන්න පුළුවන් ආචයන උපාංගය. ඊළඟට අපි ඉගෙන ගත්තා සංදර්ශක මොනිටර ගැන. සංදර්ශකය ගැන ඉගෙන ගන්නකොට ඒ සංදර්ශකය එහෙමත් නැත්නම් මොනිටරය ප්‍රමාණයෙන් විශාල වෙන්න හොඳ දසුණක් නැරඹීම නැත්නම් හොඳ පැහැදිලි බලා ගැනීමේ හැකියාව තියෙනවා. අර අත්ඔරලෝසුව සහ බිත්තිඔරලෝසුව සංසන්දනය කරලා තියෙනවා. අත්ඔරලෝසුව පුංචි. ඉතින් වෙලාව බලා ගන්න බිත්තිඔරලෝසුව විතර පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් අතේ බැන්දොත් නම් ඕක පේනවා. දුරින් තිබ්බොත් නෑ. ඉතින් අවස්ථාවකට ගැලපෙන විදියට අපිට බිත්තිඔරලෝසුව අතේ බැඳන් යන්න බෑනේ නේ. ඒ වගේ තමයි අවස්ථාවට ගැලපෙන විදියට පුංචි කරලා අත්ඔරලෝසුව තියෙනවා. බිත්තිඔරලෝසුව ඒ අවශ්‍යතාවයට ගැලපෙන විදියට තියෙනවා. ඉතින් ජංගමව භාවිතා කරන දුරකථන මේ පරිගණක උපාංග තියෙන නැත්නම් ස්ක්‍රීන් සහිත ඒවා තියෙන ඒ වගේම ඩෙස්ක්ටොප් වගේ ඒවා ගන්නකොට අපි ප්‍රමාණයෙන් විශාල ඒවා ගන්න එක අපිට වාසිදායකයි. අපි සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් පරිගණකයක් පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට අපි මොබයිල් ඩිවයිසස් පාවිච්චි කරලා ඉමේජස් වීඩියෝස් එඩිට් කරන ප්‍රමාණය කරනවා නැත්නම් නෑ අඩුයි. සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකක් කරන්න බොහෝ විටවට අපි පාවිච්චි කරන ඩෙස්ක්ටොප් වගේ ලොකු මොනිටර් සහිත ඒවා. ඉතින් ඒක නිසා මොනිටරයක් ගන්නකොට පරිගණකයට ටිකක් ප්‍රමාණයෙන් ලොකු එකක් ගත්තාම හොඳ දසුණක් බලා ගන්න පුළුවන් කියලා අපි කතා කරා. ඒකදී අපි තව දෙයක් මතක් කරා මේ මොනිටර් එක මේ තිරයේ ප්‍රමාණය මනින්නේ මෙන්න මේ ඊතලයේ තියෙන විදියට. ඉතින් ඉන්චස් 19 නම් මේ left bottom එකේ ඉඳලා top මේ right කියන්නේ left පැත්තේ පහළ ඉඳලා
right එකේ top එකට කියන උඩට. මේ දිශාව ඔස්සේ තමයි inches ප්‍රමාණය කියන්නේ අඟල් කීයද කියලා කියන්නේ. ඊළඟට අපි මේ monitors වල තාක්ෂණය නැත්නම් ටෙක්නොලොජි එක ගත්තොත් මුල් කාලේ තිබුණේකට වරින් වර දියුණු වුණා. ඉතින් මුලින්ම තිබුණ එක තමයි CRT මොඩල් එක. cathode ray tube එකක් තිබුණේ. අධික විදුලි බලයක් සාපේක්ෂව අධික වැය ගන්නවා මෙයා විදුලි. ඉතින් cathode කිරණ නලයට කැතෝඩ කිරණ නලය සහිත CRT මොනිටර් ගත්තාම CRT කියන ටයිප් එකෙන් වැඩි විදුලි බලයක් යනවා. ඒ වගේම වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් කරන්න සිද්ධ වුණා. ඉතින් තාක්ෂණය දියුණු වෙන්න අඩු විදුලි බලයක් සහ ප්‍රමාණයෙන් කුඩා ඉඩක තියන්න පුළුවන් විදියට මොනිටර් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ ද්‍රව ස්පටික සංදර්ශකය සහ ආලෝක විමෝචක ඩියෝඩ සංදර්ශකය බිහි කරගන්න නිර්මාණය කරනවා. මේකේ වඩා වාසිදායකම මොඩල් එක මොකද්ද දැනට වැඩිපුරම පාවිච්චි කරන්නේ? LED. ඇයි LED පාවිච්චි කරන්නේ මතකද? විදුලි පරිභෝජනය අඩුයි. විදුලි පරිභෝජනය අඩුයි. ඒ වගේම සාපේක්ෂව හොඳ දීප්තියකින් යුක්ත වෙනවා. නේ නාම පෝරු වගේ ඒවා නිර්මාණය කරන්නත් පාවිච්චි කරනවා. හරි. ඊළඟට මේ විභාගෙදී මොනිටර් අතර සංසන්දනාත්මකව කියන්න આવොත් ඒ විභාග විමසුවොත් CRT සහ LCD LED අතර තියෙන ප්‍රමාණය ගැන කියන්නේ වගේම විදුලි බලය ගැන කියන්නේ ප්‍රමාණයෙන් විශාල වීම අවාසියක් වෙන එක සහ ඒ වගේම විදුලි පරිභෝජනය ගැන කියන්න CRT එක විදුලි පරිභෝජනය වැඩිපුර කරනවා. right. ඊළඟට අපි කතා කරේ ප්‍රධාන මතකය ගැන RAM එක ගැන අපි ඉගෙන ගත්තා. RAM එක ගැන ඉගෙන ගන්නකොට ෆයිල් කබඩ් සංකල්පය තියෙන ෆයිල් කබඩ් එකකින් තමයි පැහැදිලි කරේ ඒක. ෆයිල් කබඩ් එකක් කියලා කියන්නේ මේ මෙතන මේ පොත්මලු තියෙන ෆයිල් කබඩ් එකනේ රාක්කයක් මේක ඇත්තටම නේ රාක්කයක්. රාක්කයක් පාවිච්චි කරන්නේ බොහෝ විට తాවකාලිකව දත්ත ගබඩා කරන්න. ලයිබ්‍රරියක් ඉස්සරහා එහෙම නැත්නම් කම්පියුටර් ලැබොරටරි එකක් ඉස්සරහා ওই වගේ රාක්ක තියලා තියෙන පොත් බෑග් එක තියන. ඉතින් ඒ රාක්ක ලොකු වෙන තරමට ලොකු වෙන ගොඩාක් විශාල එකක් නම් පොත් බෑග් ගොඩක් තියෙනවා. රාක්කේ පුංචි නම් පොත් බෑග් පොඩ්ඩයි තියන්න පුළුවන්. ඒ වගේ තමයි RAM එක random access memory එක random access memory එක RAM එක ගත්තොත් ප්‍රධාන මතකය කියලා කියනවා. ඉතින් මේකෙදි අපිට තියෙන මේ RAM එකේ ප්‍රමාණය වැඩි වුණොත් ඒකේට දත්ත ගබඩා තාවකාලිකව දත්ත ගබඩා කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒක පරිගණකයට වාසියක්. ඉතින් ඒක නිසා පරිගණකය RAM එක වැඩි එකක් ගත්තොත් වැඩි දත්ත ප්‍රමාණයක් ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. මේ පරිගණකේ ක්‍රියාත්මක වෙනකොට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම මෙයාගේ මතට තමයි ලෝඩ් වෙන්නේ. ඒකට වැඩි ඉඩකඩක් තියෙනවා නම් එයා ගොඩක් ඒවා ලෝඩ් කරලා තියාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ RAM එක කියන්නේ පරිගණකේ මේ ඔන් කරලා තියෙනකොට තමයි මෙයාගේ මත දත්ත తాවකාලිකව ලියාගන්නේ. ඕෆ් කරපු ගමන් මෙයාගේ ළඟ තියෙන දත්ත ටික ඔක්කොම මැකිලා යනවා. හાર્ඩ් ඩිස්ක් එක වගේ නෙවෙයි. හાર્ඩ් ඩිස්ක් එකේ නම් දත්ත තියෙනවනේ මැෂින් එක ඕෆ් කරා. මෙයාගේ මැකිලා යනවා. හරි. අපි මම කලින් කිව්වා මෙගාහර්ට්ස් සහ ගිගාහර්ට්ස් අතර සම්බන්ධයක්. ඒක මොකද්ද? ප්‍රොසෙසර් වල ස්පීඩ් එක සම්බන්ධ. මෙතන කියන්නේ ධාරිතාවය. මතක ධාරිතාවය. මෙගාබයිට් සහ ගිගාබයිට් අතර සම්බන්ධතාවය. right? මෙගාහර්ට්ස් සහ ගිගාහර්ට්ස් ගැන කිව්ව ස්පීඩ් එකක් ගැන කියනකොට මෙතන කතා කරගන්නේ මෙගාබයිට්ස් සහ ගිගාබයිට්ස්. එතකොට මෙගාබයිට් 1024ක් තමයි ගිගාබයිට් එක වෙන්නේ. right? ඔක පටලැවෙන්න පුළුවන් ඕගොල්ලන්ට බොහෝ විට මේ 1024 මෙගාබයිට් කියන එක මෙගාහර්ට්ස් එක්ක පටලවා ගන්න පුළුවන්. ඒක නිසා හොඳට අවධානයෙන් මේ දෙක මතක තියාගන්න වෙනම මෙගාබයිට් 1024ක් තමයි ගිගාබයිට් එක වෙන්නේ. මෙගාහර්ට්ස් 1000ක් තමයි ගිගාහර්ට්ස් එකක් වෙන්නේ.
ඊළඟට අපි ඉගෙන ගත්තා දෘශ්‍ය චිත්‍රක අනුහුරු කුරුව VGA එක ගැන. වීඩියෝ ග්‍රැෆික් ඇඩැප්ටර්. අපි කෙටියෙන් කියනවා නම් කියන්නේ කොහොමද? VGA. හරි. මේ VGA පෝට් එක එහෙම නැත්නම් දෘශ්‍ය චිත්‍රක අනුහුරු කුරු කෙවෙනි. දෘශ්‍ය චිත්‍රක අනුහුරු කුරු කෙවෙනි. VGA පෝට් එක. වෙනුවට අපිට DVI, HDMI කෙවෙනි භාවිතා කරන්න පුළුවන්. DVI එක HDMI කෙවෙනි භාවිතා කරන්න පුළුවන්. ඉතින් වර්තමානයේ මේ පරිගණකවල තියෙන VGA ඉස්සර කාලේ තිබිච්ච VGA පෝට් එක වෙනුවට ඊට වඩා වේගයේ හොඳ සුපිරි දසුන් දෙන්න පුළුවන් තාක්ෂණය වැඩි දියුණු කරමින් DVI සහ HDMI පෝට් හදනවා. ඉතින් data transfer rate එක වැඩි කරගන්න නැත්නම් වැඩි වේගයකින් දත්ත හුවමාරු කිරීමේ හැකියාව තමයි උතනින් වැඩි වෙන්නේ. හැබැයි HDMI වලට යනකොට වීඩියෝ වගේම ශබ්දයක් ඒ පෝට් එක හරහා ගෙනියන්න පුළුවන්කම ඇති වෙනවා. ඒක ගොඩක් වාසියක් වෙනවා. HDMI කියන එකේදී ඔයගොල්ලෝ මේ VGA කියන වචනේ ඒ අකුරු තුන මතක තියාගන්න. වීඩියෝ ග්‍රැෆික් ඇඩැප්ටර්. නැත්නම් array කියලා කියනවා. හරි. වීඩියෝ ග්‍රැෆික් ඇඩැප්ටර්. ඊට පස්සේ DVI digital visual interface. digital visual interface. ඒවා මතක තියාගන්න. MCQ question වල අහන්න පුළුවන්. ඊළඟට HDMI කියන්නේ high definition multimedia interface. high definition multimedia interface. හොඳට මතක තියාගන්නවා right? ඒවා MCQ වලටත් අහන්න පුළුවන්. හැම මොන ප්‍රශ්නයක් ඇහුවත් නිවැරදිව පිළිතුරු දෙන්න ඕන right? ඒක නිසා හැම ප්‍රශ්නයකටම හොඳින් සූදානම් වෙන්න. VGA කිව්වහම video graphic adapter එහෙම නැත්නම් array කියලා දෙන්න පුළුවන්. I think digital visual interface DVI, high definition multimedia interface HDMI. මෙතනදී මේ මතක නැවතත් මම කියනවා HDMI මගින් මොකද කරන්නේ? පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන් රූපවාහිනී තිරයක හෝ බහුමාධ්‍ය ප්‍රක්ෂේපක ප්‍රොජෙක්ටරයට සම්බන්ධ කරන්න ගන්න පුළුවන් ශබ්දය සහ රූපය යන දෙවර්ගයේ සම්ප්‍රේෂණය කරනවා. බලන්න VGA රහන් මගින් පරිගණකයේ සම්බන්ධ කරන්නත් පුළුවන් රූපවාහිනියට සම්බන්ධ කරන්නත් පුළුවන් බහුමාධ්‍ය ප්‍රක්ෂේපයට ඒකත් සම්බන්ධ කරන්න පුළුවන් හැබැයි ශබ්දය ගෙනියන්න බෑ යාට පුළුවන් රූප ගෙනියන්න විතරයි. එතකොට මේ අර HDMI එක සහ VGA කියන එක මොනිටරේට රූපවාහිනිය තිරයට ඒක රූපවාහිනිය කියවම ස්මාර්ට් TV ස්මාර්ට් TV එකට ඒ වගේම මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකකට සම්බන්ධ කරන්න පුළුවන්. HDMI වගේම VGA හැබැයි HDMI එකට හැකියාව තියෙනවා ශබ්ද සහ රූප කියන මේ දෙකම දෙවර්ගයේම සම්ප්‍රේෂණය කරන්න. ඒක එතනින් තමයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන ශබ්දපත ගැන. අපි ඉගෙන ගත්ත සවුන්ඩ් කාඩ් එක පිළිබඳව. ශබ්දපත කියන ඒවා මදර් බෝඩ් එකටම සම්බන්ධ වෙන්න නැත්නම් ඔන් බෝඩ් විදියට එනවා. ඒ වගේම ශබ්දපත කියන එක සෙපරේට් කාඩ් එකක් විදියට ගහන්න එනවා. අපිට කැමති විදියට අවශ්‍ය නම් සෙපරේට් කාඩ් එකක් ගහ ගන්න පුළුවන් අවශ්‍යතාව මත. ඔය ලොකු ග්‍රැෆික් ඩිසයින් එකක් කරන අය එහෙම නැත්නම් කම්පියුටර් ගේම්ස් ගහන අයට VGA එක ටිකක් ලොකු එකක් ඕන වෙනවා. ඒ වගේම සමහර අයට VGA කාඩ් ගහනවා. ඉතින් සමහර අය එක්ස්ටර්නල් විදියට මේ වගේ සවුන්ඩ් කාඩ් හයි කරන තව විදිහට නෙට්වර්ක් කාඩ් සම්බන්ධ කරනවා. විවිධ කාඩ්ස් වර්ග තියෙනවා පරිගණක පද්ධතියට සම්බන්ධ කරලා. ඉතින් මෙතන තියෙන්නේ ශබ්දපතක් මේ කාඩ් එකක් විදිහට මව්පුවරුවට සම්බන්ධ කරන්න පුළුවන් එකක්. මේකෙදි මව්පුවරුවට සම්බන්ධ කරන ඒ කාඩ් එක හෝ එහෙම නැත්නම් මව්පුවරුවට ඔන් බෝඩ් විදිහට එන එකේ ගත්තොත් ඒ ස්ටෑන්ඩඩ් කලර් ටික ගන්න කලර් වලින් හඳුන්වලා තියෙනවා විවිධ පෝට් හඳුනා ගන්න පුළුවන්. ලා කොළ පාට එක දීලා තියෙනවා. අපි හෙඩ්සෙට් එක ස්පීකර් එකට වගේ සම්බන්ධ කරන්න මයික් එක සම්බන්ධ කරන්න ඕන ලා රෝස පාට වගේ එකට ඊළඟට බාහිර එන උපකරණ සම්බන්ධ කරන ශබ්ද උපකරණ සම්බන්ධ කරන ලයින් ඉන් එකට ලා නිල් පාටයකට
රූප වලිනුත් මේ පාට වලිනුත් හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට මේ පරිගණක වල පරිගණක පද්ධතියේ දෘඩාංග මුදුකාංග අතර තියෙන සම්බන්ධතාවය ගැන අපි කතා කරා. මෙතනදී මතක් කරගන්න ඕනේ පරිගණකයේ දෘඩාංග කියලා කියන්නේ. දෘඩාංගත් එක්ක වැඩක් යම් කිසි පුංචි හරි වැඩක් ගන්න නම් අපිට ඉස්සෙල්ලම කරන්න වෙන්නේ මොකක්ද අපි දාන software එක ඉස්සෙල්ලම දාන්නේ. දෘඩාංග කොටසකින් කියන්නේ පරිගණකයේ දෘඩාංග වලින් යම් කිසි ක්‍රියාවක් කරගන්න නම් අපිට ඉස්සෙල්ලාම පරිගණක පද්ධතියකට දෙන්න. හිතන්න මම දැන් කැලි ටිකක් ගෙනල්ලා මැෂින් එකක් ඇසෙම්බල් කරන්න. පරිගණකයක්. ඉස්සෙල්ලාම මම දාන්නේ software එක මොකද්ද? operating system. අන්න හරිනේ. මෙහෙයුම් පද්ධතිය. මට කියන්න බලන්න operating systems වලට උදාහරණ කීපයකුත්. Windows, Linux, iOS. Windows කිව්වහම අපි තව ටිකක් හොඳට කියමු. නිකන් Windows විතරක් කියන්නේ නැතුව Windows වලත් version තියෙනවනේ. පැහැදිලිවම කිව්වොත් Windows 7, Windows 8.1, Windows 10. Windows 8.1 කියන්න පුළුවන් Windows 10 නේද? Windows 7. Windows 7 වලට ඉස්සෙල්ලා තිබුණේ මොකද්ද? Windows XP කියලා එකක් තිබුණා. Windows Vista කියලා එකකුත් තිබුණා. හරි. දැනුම හොඳයි. තව ටිකක් දිනු කරගන්නවා. ඊට පස්සේ මෙහෙ Windows සමාගම හදපුවානේ. Windows සමාගම සල්ලි වලට තමයි දෙන්නේ. Apple සමාගම හැදුවා නේද OS එක. මොකද්ද? Mac OS. එයා නිකන් දෙනවද අපිට? නෑ. MacBook එකක්. හරි iMac එකක් හරියට කරමු. මොනවද අපිට නිකන් දෙන්නේ එතකොට? Linux, Ubuntu. Ubuntu දෙනව නේද? ඔව්. Linux මෙහෙයුම් පද්ධතිය, Ubuntu මෙහෙයුම් පද්ධතිය අපිට නොමිල දෙනවා. හරි. ඔය මෙහෙයුම් පද්ධතිය දැම්මට පස්සේ තමයි අපිට applications හරි. මට කියන්නකෝ මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ගමන් පරිශීලකයෙකුට මෙහෙයුම් පද්ධතිය භාවිතයේ මොකද්ද කරන්න හැකි දෙයක් කියන්න බලන්න. එක දෙයක්. දැන් මේ රූපෙත් බලන්න තියෙනවනේ පරිශීලකයා කියන්නේ කොළ පාටට නම් වැඩිපුර මෙයා වැඩ කරන්නේ යෙදුම් මෘදුකාංගات එක. හැබැයි එයා නිකන් මෙහෙයුම් පද්ධතියත් එක්ක පුංචි වැඩ ප්‍රමාණයක් හරි කරනවා කියලා මේ රූපෙන් තේරෙනවා. මොනවද කරන වැඩ ප්‍රමාණය? මට කියන්න බලන්න. කම්පියුටරේට පාස්වර්ඩ් එකක් සෙට් කරලා. user account එකකට password එකක් දෙන්න. desktop එකේ folder එකක් හැදුවොත් ඒකම කාත් එක්ක ගන්නදර කිරීම. යෙදුම් මෘදුකාංගද මෙහෙයුම් පද්ධතියද? මෙහෙයුම් පද්ධතිය. අන්න හරිනේ. හරි. වාට හොඳට තේරෙනවා. මම පරිගණකේ වේලාව වෙනස් කරනවා. යෙදුම් මෘදුකාංගද මෙහෙයුම් පද්ධතියද? මෙහෙයුම් පද්ධතිය. මම desktop එකේ පින්තූරේ මාරු කරනවා. මෙහෙයුම් පද්ධතිය. මම Word document එක පාවිච්චි කරලා ලියුමක් type කරලා save කරනවා. යෙදුම් මෘදුකාංග. අන්න හරිනේ. හරි. මෙහෙයුම් පද්ධතිය සහ යෙදුම් මෘදුකාංග පිළිබඳ හොඳට අවබෝධය. යෙදුම් මෘදුකාංග සඳහා මම අහුවොත් උදාහරණ කියන්න කියලා. මොනවද කියන්නේ? Word, Excel, PowerPoint, Paint. Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, MS Paint, තාම නැති web browsers නේ? මොනවද web browsers කියන්න පුළුවන් නේ? Google Chrome, Mozilla Firefox. ඊට අමතරව computer games උනත් කියන්න පුළුවන් නේද? ඊට පස්සේ අපිට ඔය Photoshop වගේ එකක්, පින්තූර හදන GIMP වගේ එකක්, Premiere Pro. ඔව්. ඔන්න ගොඩක් ඒවා තියෙන Premiere Pro, වීඩියෝ හදන්න නේ. right. එතකොට පරිශීලකයෙක් වැඩිපුරම යෙදුම් මෘදුකාංගات එක්ක වැඩ කරන්නේ. මොකද පරිශීලකයා යෙදුම් මෘදුකාංග කියන්නේ පරිශීලකයෙකුගේ විශේෂිත අවශ්‍යතාවයක් ඉටු කරන්න හදපු එකක් නේද? එතකොට වැඩිපුරම වැඩ කරන්නේ යෙදුම් මෘදුකාංගات එක්ක. ඊළඟට මෙහෙයුම් පද්ධතිය තියෙනවා. යෙදුම් මෘදුකාංග වැඩ කරන්නේ ඉතින් මෙහෙයුම් පද්ධතිය ආධාර ඇතුව පරිශීලකයාත් යම් ප්‍රමාණයකට මෙහෙයුම් පද්ධතියත් එක්ක ගනුදෙනු කරනවා. ෆෝල්ඩර් එකක් හදන එක, වෙලාව වෙනස් කරන එක, ෆෝල්ඩර් එකක් අන්ස්ටෝල් කරන එක නේද? ඒ වගේත් ඒවත් එක්ක. හරි. මෙතන මේ රූප දෙකෙන් ඇත්තටම ගොඩක් දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්. රූපේ සරල උනාට තේරුම් ගන්න තියෙන දේවල් ප්‍රමාණය වැඩි. මේ රූපෙම බලන්න කොච්චර දේවල් අපිට කතා කරන්න පුළුවන්ද නේද? දෘඩාංග කියන්නේ මොනවද? මෙහෙයුම් පද්ධති කියන්නේ මොනවද? යෙදුම් මෘදුකාංග වලට උදාහරණ.
පරිශීලකයෝ ගැන විස්තර එහෙම කරන්න පුළුවන්. ගොඩක් දේවල් මතක් කරගන්න පුළුවන් පුංචි පින්තූරයක්. ඒ වගේම මෙහෙයුම් පද්ධති ගැන කතා කරනකොට ඉස්සර කාලෙම තිබුණා DOS කියන ඔපරේටින් සිස්ටම් එක. මතකයිද? disk operating system. එයාට icon buttons menus තිබුණාද? නෑ. කමාන්ඩ් කමාන්ඩ්ස් දෙන්න ඕනේ. මොකද්ද මේ කමාන්ඩ්ස් දෙන්න ඕන DOS සහ Windows 8 වගේ එකක් අතර තියෙන වෙනස? කමාන්ඩ් දැනගෙන ඉන්න ඕන දෙන්න. DOS වලදී නම් අපි කමාන්ඩ්ස් දැනගෙන ඉන්නවා. ඒතකොට චිත්‍රක පරිශීලක අතුරුම වුණත් එහෙම නැත්නම් user interface තියෙනවා නම් ඒක භාවිතා කරන්නාට ඉගෙන ගන්න භාවිතා කරන්න පහසුයි. DOS වගේ එකක් ගත්තොත් කමාන්ඩ්ස් දැනගෙන ඉන්න ඕන භාවිතයට අපහසුයි. හරි. ඉතින් අන්න ඒවා ලියන්න ඕන. يعني DOS වගේ ඔපරේටින් සිස්ටම් එකකුයි Windows එකකුයි ගත්තොත් ඇයි ඕකේ වෙනස ඇහුවොත් කියන්න ඕන කමාන්ඩ්ස් දැනගෙන ඉන්න ඕන. ඒ වගේම buttons icons menus තියෙන එකෙන් user කෙනෙකුට ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. නොදන්න කෙනෙකුට උනත්. හැබැයි මේ DOS වගේ වයි කමාන්ඩ්ස් දන්න ඕන නිසා එහෙම කරන්න අපහසුයි. තේරුම් ගන්නත් බෑ. දැනුමක් මූලික දැනුමක් නැතුව වැඩ කරන්නත් බෑ DOS වල. ඊළඟට අපි ඉගෙන ගත්ත පරිගණකයක් මිලදී ගත්තකොට අපිට වගකීම් කාලය ගැන අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. නිෂ්පාදන වගකීම manufacture warranty එකක් 1 year වගේ. ඒකට අපිට දෙන වගකීම දීර්ඝ කරලා ගන්න පුළුවන්. අපි ඒකට කිව්ව දීර්ඝ කළ වගකීම එහෙම නැත්නම් extended warranty කියලා. සහ වැඩබිමේ වගකීම කියන. එතන විශේෂත්වයක් තියෙනවා. හොඳට මතක තියාගන්න. මෙතනින් ප්‍රශ්නයක් හදන්න පුළුවන් හොඳ තැන. විභාගයකදී. අපිට අහන්න පුළුවන් එකක් තමයි රචනා ප්‍රශ්නයක වගේ නම් මේ වගකීම් කාලය පරිගණක යන්ත්‍රයක් මිලදී ගන්නකොට ලබා දෙන වගකීම් කාලය ආකාර තුනකින් සමන්විත වෙනවා. ඒ තුන නම් කරන්න කියලා. රචනා ප්‍රශ්නකදී අහන්න පුළුවන්. එතකොට අපිට නිෂ්පාදන වගකීම, දීර්ඝ කළ වගකීම, වැඩකබිමේ වගකීම කියලා පිළිතුරු තුන ලියන්න වෙනවා. MCQ ප්‍රශ්නකදී අපිට අහන්න පුළුවන් නිලධාරී පරිගණකයක් නිලධාරීන් පැමිණ භාණ්ඩය මිලදී ගත් ස්ථාන භාණ්ඩය මිලදී ගතිපු කෙනාගේ නිවසට පැමිණ නැත්නම් එම ස්ථානයට පැමිණ මේ කැඩී ගොස් ඇති කොටසක් අලුත් වැඩියා කර දෙනවා. හරි නොමිලේ කරලා දෙනවා. අන්න එතකොට ඒක අයිති වෙන්නේ මොන වගකීමටද කියලා අහන්න පුළුවන්. හොඳට මතක තියාගන්න වැඩබිමේ වගකීමට තමයි අයිති වෙන්නේ. මොකද ඒ පරිගණක ටික තියෙන ස්ථානෙට ඇවිල්ලා සර්විස් කරලා යනවා. කැඩිලා තියෙනවා නම් හදලා යනවා. එහෙම නැත්නම් සර්විස් කරලා යනවා දෝෂ තියෙනවා නම් ඒ හදලා දීලා යන ඒවට ස්ථානෙට එනවා නම් වැඩබිමේ වගකීම. ඉතින් ඒ සඳහා සාපේක්ෂව වැඩිපුර මුදලක් ගෙවන්නත් වෙනවා. පරිගණක මිලදී ගන්නකොට වැඩබිමේ වගකීමකට. හරි. ඊළඟට අපි පරිගණක පද්ධතියේ විවිධ උපකරණ උපාංග සම්බන්ධ කරන්න කෙවෙනි භාවිතා කරනවා නේ. කෙවෙනි සහ ජාල සම්බන්ධතා නේ. ඉතින් අපි පෝර්ට්ස් පාවිච්චි කරන විවිධ ඒවා අපි ඒවට සම්බන්ධ කරන ඒවා පිළිබඳව ටිකෙන් ටික ඉගෙන ගත්තා. විශ්ව ශ්‍රේණි බසය යුනිවර්සල් USB ports නේ. ගොඩාක් උපකරණ අද දවස වෙනකොට සම්බන්ධ කරන්නේ USB කෙවෙනි හදලා. printer, keyboard, mouse, scanners, external hard disk, external DVD drives, digital camera, web camera, barcode reader, memory card, pen drives. මේ ගොඩාක් ඒවා භාවිතා කරන්නේ අද වෙනකොට USB කෙවෙනි හරහා. ඉස්සර නම් ඕකට සමහර ඒවාට වෙන වෙනම ports තිබුණා. printer වලට වෙනම port එකක් තිබුණා. නේ? දැන් ඒවා mouse keyboard වලටත් වෙනම ports වර්ග දෙකක් තිබුණා. ports වර්ගයක් PS2 කියලා. ඉතින් අද කාලේ වෙනකොට ඔක්කොම USB වලට හැරලා තියෙනවා. data හොඳට transfer කරන්නත් පුළුවන්. ඒ වගේම common port එකක් විදියට යන නිසා. බලන්න ඊළඟට මෙතන තියෙනවා අපිට මතක් කරගන්න තියෙන ජාල කෙවණිය network port RJ45 connector නැත්නම් RJ45 connector. පරිගණක ජාලයකට සම්බන්ධ කරන්න ගියහම අපිට අවශ්‍ය වෙනවා network port එක. network port. පරිගණක ජාලයක් හදන්න නම් අඩුම ගානේ කම්පියුටර් කීයක් තියෙන්න ඕනද? දෙකක් නේ අඩුම ගානේ දෙකක්. ඉතින් පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක් භාවිතා කරලා අපිට පරිගණක ජාලයක් හදා ගැනීමට පුළුවන්. හරි. Bluetooth සහ Wi-Fi කියන දෙක පාවිච්චි කරලා අපිට ජාල මේ පරිගණක ජාල හදන්න පුළුවන් රැහන් රහිතව. වයර් නැතුව නේ. වයර් භාවිතා කරලා
අපිට පරිගණක ජාල හදන්න පුළුවන්. එතකොට පරිගණකය ගැන මෙන්න මෙතනද අපි ඉගෙන ගන්නවා පරිගණකය ගත්තොත් ඒකේ පිරිවිත. ඒ කියන්නේ ලක්ෂණ පරිගණකයේ තියෙන ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක ලක්ෂණ තියෙනවා පිරිවිතර කිව්ව. ඉතින් පරිගණකය ගැන ගත්තාම පරිගණකයේ තාක්ෂණික පිරිවිතරක් සහ තාක්ෂණික නොවන පිරිවිතර කියලා මේ පරිගණකයේ සතු පිරිවිතර ටික වර්ග කරනවා. පරිගණකයකට පිරිවිතර කියන්නේ එක්ක ගුණාංගයක් එහෙම නැත්නම් ලක්ෂණයක් කියන ඒවා ගොඩක් තියෙනවනේ. ඕවා වර්ග දෙකකට බෙදෙනවා. තාක්ෂණික පිරිවිතර සහ තාක්ෂණික නොවන පිරිවිතර කිය. ඔය කොටස් දෙක පිළිබඳව අපි සැලකිල්ලකට භාජනය කරන්න ඕන පරිගණකයක් මිලදී ගන්න ගියහම. නේ? පරිශීලකයාගේ අවශ්‍යතාවය වගේම පරිශීලකයාට දරන්න පුළුවන් මුදල් ප්‍රමාණයකුත් තියෙනවා. ඔන්න ඔය පරිශීලක අවශ්‍යතාවය සහ දැරිය හැකි මුදල කියන ওই කාරණා දෙක සංසන්දනය කරන්න ගියහම අපිට පරිශීලකයාගේ අවශ්‍යතාවයන් ගැන කල්පනා කරනකොට තාක්ෂණික පැත්ත ගැන තමයි හිතන්න වෙන්නේ. පරිශීලකයාට තියෙන මුදල් ආර්ථිකමය පැත්ත ගැන කල්පනා කරනකොට තාක්ෂණික නොවන පැත්තට කොටසකුත් යනවා. ඉතින් ඔය කොටස් දෙකම පිළිබඳ අවධානය යොමු කරලා දෙකම ගැළපෙන විදියට අරගෙන තමයි ගන්නනේ. තමන්ට අවශ්‍ය වෙන විදියට තමන්ගේ මුදල දරන්න පුළුවන් ප්‍රමාණය තුලේ පරිගණකය සකස් කරගන්න අභියෝගයක් තියෙන ඕනම කෙනෙකුට පරිගණකයක් අලුතෙන් මිලදී ගන්න ගියහම. කවුරු පරිගණකය මිලදී ගන්න ගියත් මේ අභියෝගයට මුහුණ දෙනවා තාක්ෂණික පිරිවිතර පිරික්සීම සහ තාක්ෂණික නොවන පිරිවිතර පිරික්සන නැත්නම් බලන්න. ওই දෙක බලලා තමයි ඕනම කෙනෙක් පරිගණකයක් මිලදී ගන්න යන්නේ. එතකොට අපෙන් විභාගෙදී අහන්න පුළුවන් පරිගණකයක පිරිවිතර බැලීමේදී අපි සැලකිලිමත් විය යුතු තාක්ෂණික නොවන පිරිවිතර දෙකක් කියන්න නැත්නම් තුනක් කියන්න කියලා. මොනවද තාක්ෂණික නොවන පිරිවිතර? warranty තාක්ෂණික නොවන ඒවා. warranty එක. ඔව් warranty කියන්නේ වගකීම. අපි ඇත්තටම වගකීම් කාලයක් බලනවා. අපි බොහෝ වෙලාවට බලනෝනේ මේක මොකද්ද Dell එකක්ද HPද Acerද එහෙම බලනව නේද? ඒ බලන එකේ මොකක්ද දෙකෙන් තේරුම? මොකක් බ්‍රෑන්ඩ් එකනේ. අන්න සමාගමේ කීර්තිනාමයනේ. සමාගමේ කීර්තිනාමය කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට එතන විශ්වාසයක් තියන්න පුළුවන් මෙයා ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. සමාගමේ හොඳ කීර්තිනාමයක් තියෙන. ඒ කියන්නේ මෙයාගේ භාණ්ඩ යම්කිසි ගුණාත්මක තත්ත්වයක් තියෙනවා කියලානේ. අපි ඉල්ලන්නේ එහෙම නේද? ගොඩක් වෙලාවට ගියාම Dell එකක් කීයක් වෙනවද? HP එකක්, Acer එකක් කොහොමද? ඔය වගේනේ අහන්නේ. සමාගමේ කීර්තිනාමය කියන එක. ඒ වගේම ඒත් එක්කම අපි අහන කොච්චර වොරන්ටි කාලෙක වොරන්ටි එකට වගකීම් කාලය කොච්චරද? ඒකත් අපි අහනවා නේද? ඊළඟට මිල ගැනත් අපි කරමුකෝ. මිල කම්පියුටර් පරිගණකයේ ප්‍රයිස් එක කීයද කියන එක. ඊට පස්සේ අහනවා අනිවාර්යයෙන්ම මේ අලවියෙන් පසු සේවා මොනවද ආෆ්ටර් සේල් සර්විසස් තියෙන්නේ? ඔයගොල්ලෝ ෆ්‍රී සර්විසස් තියනවද? නේ? එතකොට වොරන්ටි එකේදී කොහොමද අපිට ෆ්‍රී ඔෆ් charge කොච්චර කාලයක්ද? half charge ද කියන්නේ භාගයක් ටික කාලයක් ගියහම කොටසක් ගන්නවද? ඒවා පිළිබඳව අපි අහනවා. ඒ වගේම වගකීම් කාලය කොහොමද? මිල සමාගමේ කීර්තිනාමය අලවියෙන් පසු සේවකයන් මේ සියල්ල පිළිබඳව සලකා බලනවා. අනිවාර්යයෙන්ම පරිගණකයා මිලදී ගන්නකොට ඔය හතර තමයි තාක්ෂණික නොවන කොටසට අයිති වෙන්නේ. ඊළඟට අපි තාක්ෂණික කොටස පැත්තට ගියොත් සකසනයේ වේගය ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක නේ මොනවද වන්නේ ඒකක මෙගාබයිට්ද මෙගාහර්ට්ස් වලින් ගිගාහර්ට්ස් වලින් මනින්න පුළුවන්. මෙගාහර්ට්ස් සහ ගිගාහර්ට්ස් අතර සම්බන්ධය කොහොමද? මෙගාහර්ට් 1000ක් සමානයි ගිගාහර්ට් 1කට. අන්න හරි නේ. මෙගාහර්ට්ස් 1000ක් ගිගාහර්ට්ස් එකකට සමානයි. හරි. ඊළඟට අපි කතා කරා ඒ ප්‍රොසෙසර් එක ගැන කතා කරේ. ඊට පස්සේ දෘඩ තැටිය ගැන නේද? දෘඩ තැටිය ගැන කල්පනා කරාම අපි ඒකේ ධාරිතාවය මනින්නේ මොනවයින්ද? මෙගාබයිට් එහෙම නැත්නම් ගිගාබයිට්. මෙගාබයිට් සහ ගිගාබයිට් අතර සම්බන්ධය කියන්න බලන්න. මෙගාබයිට් 1024ක් සමාන වෙනවා ගිගාබයිට් 1කට. හරි නේ. ඉතින් බලන්න 1 TB ටෙරාබයිට්
ප්‍රමාණයේ හාට් තියෙන්න පුළුවන් නේ. තියෙනවා. ඉතින් මතක ධාරිතාවය ගැන ඊළඟට RAM එක. RAM එක ගත්තාම తాවකාලිකව තමයි දත්තම රඳවන්නේ. දුරතටිය නම් ස්ථිරව. මොකද RAM එකේ ලියවෙන දත්ත පරිගණකේ ඕෆ් කරපු ගමන්ම මැකිලා යනවා. නේද? ඒ වගේම තිරයේ ප්‍රමාණය මොනිටර් එකේ ලොකු වෙන තරමට අපිට හොඳ සුපිරි දසුණක් බලා ගන්න පුළුවන්. එතකොට processor speed එක, hard disk capacity එක, memory එකේ capacity එක, screen එකේ size එක කියන තාක්ෂණික technical ඒවා. processor speed, hard disk capacity, memory capacity, screen size. තාක්ෂණික කොටසට අයිති වෙන්නේ. දැන් හරි. මතකයිනේ. මෙතන මේ තාක්ෂණික පිරිවිතරක් දීලා තියෙනවා මේ බලන්න. ප්‍රොසෙසර් එකකදී මතක නේද? අපිට බලන්න පුළුවන් වැඩිම වේගය ඕන නම් මොකද්ද ගන්න වෙන්නේ අපිට මෙතන? සිංගල් කෝද, ඩුවල් කෝද, quad කෝද. කෝද. වේගය ගත්තාම වැඩිම එක තියෙන 3.4 GHz නේද? හරි. වැඩිම RAM එක ගත්තොත් කී මොන RAM එකද ගන්නෙ? 8 GB. මොන පරම්පරාවද? 4th generation. 4th generation එකේ නේ 8 GB එක ගන්න ඕනේ. හරි. දුර තැටිය වැඩිම එක ගන්නවා නම් කොහොමද ගන්නෙ? මොකද්ද ගන්නෙ? 4 TB. අඩුම එක 500 GB. GHz Gigabyte. gigabyte නේ. සංදර්ශකයේ පුංචි මේක ගන්නවා නම් මොකද ගන්නෙ? 17 inch. හරි. කාර්යක්ෂමතාව අඩුම එක වැඩිපුර කරන්ට් එක යවා ගන්න ඕන නම් මම මොකද්ද ගන්න ඕන මෙතන? CRT display. පුංචි ඉඩක තියා ගන්නව නම් ගන්න ඕන මොකද්ද? LED display. හරි. LCD එකත් ඉඩ විතරක් බලුවොත් නේ ගැටලුවක් නේ. හරි. හරි. ඊට පස්සේ මට අවශ්‍යතාවයක් තියෙනවා මගේ මේ පරිගණකය මේ මගේ ලැප්ටොප් එක සම්බන්ධ කරන්න ඕන ටීවී එකට. ඒ කියන්නේ මගේ ෆෝන් මේ මගේ ලැප්ටොප් එකේ තියෙන වීඩියෝ එකක් නැත්නම් ෆිල්ම් එකක් මට ටීවී එක හරහා බලන්න ඕන කමක් තියෙනවා ටිකක් ලොකු කරලා. කොහොමද කරන්නේ? මොකද්ද ගන්න ඕන? එතකොට මේ පෝට් එක HDMI පෝට් තියෙන්න ඕනේ නේ. අලුත් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් වල සම්බන්ධ කරන්න පුළුවන් සමහර වෙලාවට HDMI විතරයි. එතකොට අපි ලැප්ටොප් එකක් හරි ගන්නවා නම් HDMI පෝට් එක තියෙනවද කියලා බලන්න නේ. ශබ්දපත on board separate දෙකක් තියෙනවා. හරි. පළවෙනි පාඩම් පිළිබඳව සම්පූර්ණ රිවිෂන් එකක් කරා. මොකද මේ මාර්තු මාසේ වෙනකොට අපි ටික දවසක් ටිකක් ඉගෙනගෙන ඉන්නේ තියෙන්නේ. ඒකට පුංචි දේවල් අමතක වෙලා යන්න පුළුවන් නොදැනුවත්ව. නැවත ඔන්න මතක් කරා. පරිගණක වර්ග කීපයක් තිබුණා නේද? ඒවා මේ එක තැනක තියලා නියමිත ස්ථානයක තියලා භාවිතා කරන්න ඒවා තියෙනවා. ඒ වගේම තැන තැන එහා මෙහා ගෙනියන ඒවා තියෙනවා. පර්යන්ත උපාංග කිව්වේ ආදාන ප්‍රතිදාන ආචයන කියන මේ හැම උපාංගයකටම නේද? ඊට පස්සේ පිරිවිතරක් කියලා කියන්නේ ගුණාත්මක බව හෝ ප්‍රමාණාත්මක බව. පරිගණකයේ මේ පර්යන්ත උපක්‍රම වල මූලික පිරිවිතර ගැන මෙතන කතා කරනවා බලන්නනේ. අපි ගත තාක්ෂණික ඒවා තිබුණා. ඒ වගේම තාක්ෂණික නොවන ඒවා තිබුණා. right. අපි ඊළඟට කතා කරේ අපි කතා කර ඉඳියේ විද්‍යුත් පැතුරුම්පත් ගැන.